ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණ අංග සම්මය කියන කොටස. ත්‍රිකෝණ අංග සාමය කියන කොටස් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ පාඩම ඉවර වුණාම මොකද්ද කරන්න මේ අපිට පුළුවන් වෙන්නේ කියන එක අපි බැලුවොත් එහෙම මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට තල රූප දෙකක් අංග සමවීම යනු කුමක්දයි හඳුනා ගන්න පුළුවන්. ත්‍රිකෝණ දෙකක් අංග සමවීමේ අවස්ථා හඳුන ගන්න පුළුවන්. ත්‍රිකෝණ අංග සාම්‍ය ඇසුරෙන් අනුමේයන් සාධනය කිරීමට හැකියාව ලැබෙනවා කියලා. මේක මේ මොනවා හරි විස්තර කොටසක් ලියලා තියෙනවා. අපි මේ පාඩම ඉවරුණාට පස්සේ මේ කියලා තියෙන දේවල් ටික තේරෙනවද නැද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. දූල පුතාලට මේකේ මුලින් මේ බැලුවහම මේකේ තියෙන දේවල් තේරෙන්න බෑ ඇත්තටම. තාම ඉගෙනගෙන නැති නිසා. එතකොට ඒක ඉගෙන ගත්තට පස්සේ මේක මේ ලියලා තියෙන කොටස් ටික තේරෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මුලින්ම අපි තල රූප දෙකක අංග සාම්‍ය කියන කොටස අපි කතා කරොත් එහෙම දූල පුතාලා මේක මං හිතන්නේ මාතෘකාව ලියා ගන්න කොහොමද වෙයි ත්‍රිකෝණ අංග සමය කියන කොටස ත්‍රිකෝණ අංග සාම්‍ය කියන කොටස අපි බැලුවොත් එහෙම එතකොට තල රූප දෙකක අංග සාම්‍ය කියන කොටස බැලුවොත් එහෙම ඉහත දැක්වෙන රූප සටහන් පරීක්ෂා කිරීමේදී ඒවා සියල්ල සල්ල රේඛා ඛණ්ඩ වලින් සෑදී ඇති සංවෘත තල රූප බව පැහැදිලි වෙනවා. මේ හැම එකක්ම සල්ල රේඛාවල කොටස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒවා සංවෘත රූප. එතකොට ත්‍රිකෝණය වෙන්න පුළුවන්, චතුරස්‍රයක්, ත්‍රිකෝණාස්‍රයක් වෙන්න පුළුවන්. එහෙම ඒ රූප මේ අවස්ථාවේ දක්වලා තියෙන ඒවා සල්ල රේඛා ඛණ්ඩ වලින් හැදිලා තියෙන්නේ. ඒ වගේම ඒවා සංවෘත රූප වෙනවා. එවැනි රූප සල්ල රේඛීය තල රූප කියලා හඳුන්වනවා. ඒක දූල පුතාලා ලියා ගන්න කොහොමද වෙයි? සල්ල රේඛීය තල රූප කියලා ලියාගෙන සරල රේඛීය තල රූප කියලා ලියාගෙන සරල රේඛා ඛණ්ඩ වලින් සෑදී ඇති සංවෘත තල රූප. සරල රේඛීය තල රූප කියලා කියන්නේ සරල රේඛා ඛණ්ඩ වලින් සෑදී ඇති සංවෘත තල රූප. එතකොට ඒක බැලුවොත් එහෙම සරල රේඛා ඛණ්ඩ වලින් සෑදී ඇති සංවෘත තල රූප තමයි සරල රේඛීය තල රූප කියලා කියන්නේ. සරල රේඛේ තල රූප කියන්නේ එතකොට සරල රේඛා ඛණ්ඩ වලින් සෑදී ඇති සංවෘත තල රූප වලට. සරල රේඛා ඛණ්ඩ වලින් සෑදිලා තියෙන සංවෘත තල රූප වලට තමයි කියන්නේ අපි සරල රේඛීය තල රූප කියලා. ඊළඟට දූල පුතාලා ලියා ගන්න සරල රේඛීය තල රූපවල අංග කියලා ලියා ගන්න. සරල රේඛීය සරල රේඛීය තල රූපවල අංග. සරල රේඛීය තල රූපවල අංග.
සරල රේඛීය තල රූපවල අංග කියලා ලියාගෙන කෝණ හා පාද කෝණ හා පාද කියලා ලියා ගන්න ඉස්සරහින් තිත් දෙකක් හරි ඊතලයක් හරි දාලා සරල රේඛීය තල රූපවල අංග කියලා ලිව්වා කෝණ හා පාද කියලා ලියා ගන්න. සරල රේඛීය තල රූපවල අංග කියලා ලියලා කෝණ හා පාද කියලා ලියා ගන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පහත 1 සිට 4 දක්වා රූප සටහන් වල ඉදිරිපත් කර ඇති හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන එක් එක් සරල රේඛීය තල රූප යුගලයේ ඇති තල රූප දෙක එකිනෙක සමපාත කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ 1 ඉඳන් 4 වෙනකන් තියෙන මේ රූප බැලුවොත් එහෙම මේ රූප මේ උඩ තියෙන රූපේ මේ පල්ලෙහා තියෙන රූපේ එක මත එකක් අපිට තියන්න පුළුවන් කියලා කියන්නේ සම්පාත කරනවා කියලා කියන්නේ එතකොට මේ රූපේ උඩ මේක තියුවාම අපිට මේක එකක් විදියට පේන්නේ. මේ රූපේ උඩ මේ රූපේ තියුවාම අපිට දැන් රූප දෙකක් පේනවා. නමුත් මේක උඩ මේක තියුවාම අපිට එක රූපයක් පේන අවස්ථා පේනවා ඇත්තටම. එතකොට ඒකට තමයි අපි කියන්නේ මේ සමපාත වෙනවා කියලා. ඒ කියන්නේ මේ රූපේ 100% සමාන වෙනවා කියන එක එතකොට කියන්නේ. මේ ත්‍රිකෝණ උනත් එහෙමයි මේ අනිකුත් හැඩ උනත් එහෙමයි ඒව එකක් මත එකක් තියුවාම අපිට එකයි පේන්නේ. ඒකට හේතු වෙන්නේ එතකොට ඒ අවස්ථාවේදී අනිකුත් සේරම පාද කෝණ ඒවා සමාන වෙලා තියෙන නිසා ඒක 100%ක් සමාන වෙනවා. ඒකට තමයි කියන්නේ අපි සමපාත වෙනවා කියලා. අපි බැලුවොත් එහෙම එකිනෙකට සමපාත කළ හැකි තල රූප යුගලයක් අංග සම තල රූප යුගලයක් ලෙස හඳුන්වනවා. ඒකත් දුවල පුතාලා ලියා ගන්න එක වැදගත් වෙනවා. අංග සම තල රූප යුගලය කියලා ලියාගත්තක් කමන්නේ. අංග සමතල රූප කියලා ලියාගන්න ඇතිත් අංග සමතල රූප කියලා ලියාගෙන තිත් දෙකක් හරි ඊතලයක් හරි දාගෙන අංග සමතල රූප එතකොට එතකොට එකිනෙකට සමපාත කළ හැකි තල රූප කියලා ලියන්න එතකොට එකිනෙකට සමපාත කරන්න පුළුවන් තල රූප වලට තමයි කියන්නේ අපි අංග සම තල රූප කියලා. වරහන් ඇතුළේ ලියන්න හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන කියලා. එතකොට එකිනෙකට සමපාත කරන්න පුළුවන් තල රූප වලට තමයි කියන්නේ අංග සමතල රූප කියලා. එකිනෙකට සම්පාත කරන්න පුළුවන් තල රූප වලට තමයි කියන්නේ අංග සමතල රූප කියලා. ඒක හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන වෙනවා.
එකිනෙකට සමපාත කරන්න පුළුවන් තල රූප කියන්නේ හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන වෙනවා. අංග සමතල රූප කියලා කියන්නේ එතකොට එකිනෙකට සමපාත කරන්න පුළුවන් තල රූප. ඒ කියන්නේ හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන තල රූප. එතකොට අපි එක බැලුවොත් එහෙම එතකොට දුවල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි අංග සමතල රූප ගැන කතා කරේ. එකිනෙකට එතකොට අපි කතා කරේ අංග සමතල රූප ගැන එකිනෙකට සමපාත කරන්න පුළුවන් තල රූප වලට තමයි අපි කිව්වේ අංග සමතල රූප කියලා. ඊළඟට අපි කතා කරන්නේ ත්‍රිකෝණ දෙකක අංග සාම්‍ය කියන එක තමයි අපි කතා කරන්නේ. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නේ. අපි ඒක බැලුවොත් එහෙම ත්‍රිකෝණයක අංග 6ක් ඇත. එකක් දූල පුතාලා ලියා ගන්න එක වැදගත් වෙයි. ත්‍රිකෝණයක අංග 6ක් ඇත. ඒවා නම් පාද 3ක් හා කෝණ 3යි. ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා. ඒව වෙන්නේ පාද 3යි කෝණ 3යි. ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා. ඒව නම් එතකොට පාද 3යි කෝණ 3යි. අපි ඊළඟට බැලුවොත් එහෙම පහත දැක්වෙන ABC හා ABC කියන මේ ත්‍රිකෝණයයි PQR කියන මේ ත්‍රිකෝණයයි දෙක අංග සම වෙනවා කියලා හිතමු කියලා දක්වනවා. ABC කියන ත්‍රිකෝණයයි PQR කියන ත්‍රිකෝණයයි අංග සම වෙනවා කියලා හිතුවොත් එහෙම එම ත්‍රිකෝණ දෙක එකක් මත එකක් තබා සමපාත කළොත් එතකොට AB සමග PQ AB කියන මේ කොටසත් එක්ක එතකොට PQ කියන AB කියන මේ කොටසත් එක්ක PQ කියන මේ කොටස එතකොට AC සමග AC කියලා කියන්නේ මේ කොටස එතකොට AC සමග PR කියන කොටස BC සමග BC කියන කොටස මේ කොටසත් එක්ක QR කියන කොටස එතකොට සමපාත වෙනවා කියලා හිතමු කියලා දක්වනවා. ඒ විට ත්‍රිකෝණ දෙකේ ABට අනුරූප පාදය PQද එතකොට AB කියන එකට අනුරූප පාදය ඒ අවස්ථාවේදී එතකොට PQ වෙනවා. ACට අනුරූප පාදයේ AC කියන මේකට අනුරූප පාදය එතකොට PR කියලා දක්වලා තියෙනවා. BCට අනුරූප පාදය BCට කියන එකට අනුරූප පාදය එතකොට QR කියලා දක්වලා තියෙනවා. මෙලෙසම මේ කෝණ ගැන ඊළඟට කතා කරන්න එතකොට BAC කෝණය BAC කියන කෝණය මේ කෝණය අනුරූප කෝණය වෙන්නේ එතකොට මේ අවස්ථාවේදී QPR කියන කෝණය QPR කියන මේ කෝණය ඊළඟට ABC කියන කෝණය ABC කියන කෝණය මේ කෝණයට එතකොට අනුරූප කෝණය PQR කියන කෝණය PQR කියන කෝණය ඊළඟට ACB කියන කෝණය ACB කියන කෝණය මේ කෝණයට එතකොට ඒකට අනුරූප වන කෝණය PRQ කියන කෝණය PRQ කියන කෝණය එතකොට අපි මේක බැලුවොත් එහෙම
මේ අනුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා කියලා දක්වන තියෙනවා. එතකොට අංග සම ත්‍රිකෝණ නම් ඒවයි අනුරූපාංග සමාන වෙනවා කියලා දක්වලා තියෙනවා. මේ අනුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වන බව මේකේ සමාන ලකුණට තව ඉරි කැලක් වැඩි කියන එක. මේක අංග සම කියන ලකුණ එතකොට මේ අවස්ථාව එතකොට ඉරි කැලි 3ක් අපි දක්වන්නේ. ලකුණ යොදා දක්වනු ලැබේ කියලා තියෙනවා. මේක දුවල පුතාලේක ලියා ගන්න එක වැදගත් වෙයි. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන විට ත්‍රිකෝණ දෙකක් අංග සමවන බව ලකුණ යොදා දක්වයි. උදාහරණ විදිහට ලියා ගන්න පුළුවන් දුවල පුතාලට උදාහරණ ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සම විට ලියන්න පුළුවන් ඊළඟ කොටස ලියන්න ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය කියලා මෙහෙම ලියා ගන්න. ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය වෙනවා. එතකොට අපි මේ මෙතනින් අපි අදට නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ අංග සම වෙන එක කොහොමද දක්වන්නේ කියන එක. කියන්නේ අපි අංග සමය කියලා ඔප්පු කරන්න මේ අවස්ථාවේදී අපි අංග 6ක් ගැන කතා කරා. මේ අංග 6ම සමාන වෙන්න ඕනි කියලා පෙන්වන්න ඕනද කියලා. එහෙම නැත්නම් අංග 3ක් තිබුණොත් ඇත්ත. ඒක ගැන අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන තේරුම් නැති කොටස් තියෙනවා නම් දුවල පුතාලට අහන්න පුළුවන්.